විශේෂයෙන්ම අද දවසේදී අපි මේ හදිසි මාධ්‍ය හමුව කැඳෙව්වේ අපි දැක්ක මේ වෙන විට කතෝලික සභාව සිරිල් ගාමිණී පියතුමා කේන්ද්‍ර කරගෙන අලුත් මාතෘකාවක් කරලියට ගෙනල්ලා තියෙනවා. ඔක්තෝබර් 27 වෙනිදා ශ්‍රී ලංකා ගාඩියන් වෙබ් අඩවියේ කතුවැකිය මෙන්න මෙහෙම සඳහන් කරලා තිබුණා. කතෝලික පල්ලියේ දශක ගණනාවක් තිස්සේ සිදු වූ ළමාපචාර පිළිබඳව වතිකානුව විමර්ශනය කර නඩු පවරමින් සිටි අපේ ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කිසිම පූජකවරයෙක් මෙවැනි අමානුෂික සහ නිර්දය ක්‍රියාවකට සම්බන්ධ නොවී ඇතැයි අපි ප්‍රාර්ථනා කරමු. කෙසේ වෙතත් එවැනි ආදර්ශමත් ගෝලීය සන්දර්භයක් තුළ සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කණ්ඩායමේ සමාජිකයන්ට තම වගකීම් ඉටු කළ යුතු ආකාරය පිළිබඳව පැහැදිලි අවබෝධයක් ඇතැයි අපි සිතමු. මේ ඒ කතුවැකිය. ඒ වගේම මේ කතුවැකිය එක තැනක සඳහන් වෙනවා සෑම සාන්තුවරයෙකුටම අතීතයක් ඇත. එසේම සෑම පෞකාරයෙකුටම අනාගතයක්ද තිබේ කියලා. අපි විශ්වාස කරනවා සිරිල් ගාමිණී පියතුමාට තමන්ගේ පාරිශුද්ධ භාවය පෙන්වන්න, ඒ වගේම තමන් සැබවින්ම කතෝලික ජනතාව වෙනුවෙන් පෙනී සිටිනවාද කියන වග පෙන්වන්න, තහවුරු කරන්න, ඔප්පු කරන්න. ඒ වගේම අප්‍රේල් 21 ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් සැබෑවටම තමන්ට කැක්කුමක් රුදාවක් තියෙනවා කියන බව පෙන්වන්න, ඔප්පු කරන්න ඊටාම හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. ඒ ස්වර්ණමය අවස්ථාව මගහරව ගන්නවා කියලා කියන්නෙම කතෝලික සභාව බොරුකාරයන්ගේ තිප්පලක් බවට ඔප්පු කිරීමක් වැනි කියලා අපි විශ්වාස කරනවා. එනිසා ඒ පෞපාරකම දෙවියන්ගේ නාමයෙන් එතුමන්ලා නොකරાવી කියලා අපි විශ්වාස කරනවා. එනිසා සිරිල් ගාමිණී පියතුමාට මේ උදා වෙලා තියෙන ස්වර්ණමය අවස්ථාව පාදක කරගෙන එක පැත්තකින් තමන්ගේ පාරිශුද්ධ භාවය පෙන්වන්නත්, අනිත් පැත්තෙන් කතෝලික ජනතාව වෙනුවෙන් තමන්ගේ සැබෑම අවංක නියෝජිත භාවය පෙන්වන්නත් හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. අපි දන්නවා ජනාධිපති කොමිසමක් ක්‍රියාත්මක වන අප්‍රේල් 21 ප්‍රහාරය පිළිබඳව ඒකෙදි මතු නොකරපු නොවිච්ච කාරණාවන් නැවතවතාවක් සමාජයේ මතු කිරීම මොනතරම්නම් යුක්ත සහගතද කියන කාරණාව අපි අවධානය යොමු කරන්න ඕන. මොකද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වුණාම කාදිනල්තුමා හමු වෙච්ච වෙලාවේදී අහලා තිබුණ කාරණාවක් තමයි මේ පත් කරලා තියෙන විශේෂයෙන්ම සිරිසේන ජනාධිපතිවරයා විසින් පත් කරපු මේ ජනාධිපති කොමිසම මේ විදිහටම දිගටම කන්ටිනියු කරන්නද නැත්නම් අලුත් කොමිසමක් පත් කරන්නද කියපු වෙලාවේ කාදිනල්වරයා කියලා තිබුණේ නෑ මේක හොඳයි. ඒ වගේම ජනාධිපතිවරයා කියලා තිබුණා ඔබතුමාගේ නියෝජිතයෙක් ඕනනම් මේකට යොමු කරන්න පුළුවන් කියලා. ඒකටත් අවශ්‍ය නැහැ කියලා තිබුණා. එතකොට එවැනි විශ්වාසයක් මේ කොමිසම හරහා ගොඩනගන්න උත්සාහ කරපු වටපිටාවකදී මේ අද වෙන විට මේ සිරිල් ගාමිණී පියතුමන්ලා ඇතුළු මේ උදවිය කියන කතා ඇතුළේදී නැවත වතාවක් අපිට පේන්නේ මේ සමාජය නැවත නැවතත් අවුලුවමින්, ඒ වගේම විශේෂයෙන්ම කතෝලික ජනතාව ඉලක්ක කරගෙන ඒ අය හුදකලා කරගෙන ඒ අය එක ගොඩකට අරගෙන යම් දේශපාලන ක්‍රියාකාරකමක් කරනවා කියන එක ඉතාම පැහැදිලි මේ හැසිරීම හරහා. මොකද කතෝලික ජනතාව වෙනුවෙන් අවංක ආදරයක් තියෙනවා නම් උන්ට මීට වඩා දේවල් කළ යුතුව තිබුණා මේ අප්‍රේල් 21 ප්‍රහාරය සිද්ධ වෙන්න කලින්. මොකද අපි ජාතික සංවිධාන විදියට මහා සංඝරත්නයේ විදියට මේ ඉස්ලාම් මන්තවාදයේ පිළිබඳව මේ අවසාන දශකයේ පුරාවටම වැඩියෙන් කියද්දී හඬ නගා කියද්දී ඔවුන් නිහඬව මුනිවතරක් කන්නේ අපිට මේක වෙන්නේ නැහැ, ඒගොල්ලෝ ඒක කරගයි ආදි විදියට අපිට ජාතිවාදී ලේබලේ අලවලා ඔවුන් මුනිවතරක්. හැබැයි අවාසනාවකට අවසානයේදී ඒ ඉස්ලාම් මන්තවාදයේ ත්‍රස්තවාදයක් දක්වා වර්ධනය වෙලා ඒකේ බැටකන්න සිද්ධ වුණ අහිංසක කතෝලික ජනතාවට, ඒ වගේම බෞද්ධ ජනතාව වෙතන හිටිය, විදේශික ජනතාව හිටිය, හොටෙල් වලට ප්‍රහාර එල්ල වුණා. හැබැයි ඊට පස්සේදීත් අපි දිගින් දිගටම කියපු කාරණාවක් තමයි කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ ඇයි මේ හේතුව තියෙද්දි, හේතුව තමයි ඉස්ලාම් මන්තවාදී මූලධර්මවාදය. එතකොට මේ හේතුව ගැන කතා නොකර මේ පාස්කු ප්‍රහාරය නැත්නම් අප්‍රේල් 21 ප්‍රහාරය කියන මේ ඵලය ගැන විතරක් කතා කරන්නේ ඇයි කියන කාරණාව අපි දිගටම මතු කරා. අවාසනාවකට අපි පහුගිය කාලේ සමීප වැඩ කරා. ඒ කාලෙදිත් කිව්වා, මේ පහුගිය කාලෙත් කිව්වා. අවසනාවකට තාමත් ඔවුන් ඒක අතට අරගෙන නැහැ. මේ හිඟන්නගේ තුවාලේ වගේ මේ අප්‍රේල් 21 ප්‍රහාරය නැවත පාරවමින් බොහොම නින්දිත නිහීන පහත් දේශපාලනයක් කරන්න උත්සාහ කරනවා කියන එක ඉතාම පැහැදිලිව අපි කතෝලික ජනතාවට කියන්න කැමතියි. එනිසා අපි දන්නවා දිගින් දිගටම දෙමළ සමාජය, මුස්ලිම් සමාජය ඇතුළේ තිබුණ කේවල් කිරීමේ දේශපාලන බලයක් හැමදාම මේ දේශපාලන නායකයෝ කියන මතය තමයි ජනතාව ගත්තේ. නැත්නම් ජනතාවට ස්වාධීන තීන්දුව ගැනීමේ අයිතියක් තිබුණේ නැහැ.
අපි දන්නවා 2010 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහත්මයා එක පැත්තකින් ඉල්ලනකොට අනිත් පැත්තෙන් සරත් පොන්සේක මහත්මයා ඉල්ලනවා. හැබැයි සරත් පොන්සේක මහත්මයා කියලා කියන්නේ එතකොට හිටපු ත්‍රිවිධ හමුදාවට හිටපු නැත්නම් හමුදා ප්‍රතිවරයා යුද්ධ හමුදාවේ හිටපු. එතකොට අනිත් පැත්තෙන් දේශපාලන නායකයා යුද්ධය කරපු මහින්ද රාජපක්ෂ. හැබැයි හිතලා බලන්න උතුරේ දේශපාලකයන්ගේ කීමට උතුරේ ජනතාව තමන්ට නැත්නම් LTT එකට විරුද්ධව යුද්ධ කරපු සරත් පොන්සේක පැත්ත ගන්නවා. ඒකෙන් අපිට තේරෙනවා ඒ දේශපාලන නායකත්වයේ කියන තීන්දුව තමයි මේ ජනතාව ගන්නෙ. නැගෙනහිරට ගියාමත් එහෙමයි. ඒ නිසා එවැනි සමාජ සන්දර්භයක් ගොඩනගන්න මේ වෙලාවේදී කනගාටු වෙන නමුත් කියන්න ඕන කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාව උත්සාහ කරනවා. ඔබට මතක ඇති පහුගිය දවසක අපි විශේෂ හෙළිදරව්වක් සිද්ධ කරා. ඒ තමයි හරින් ප්‍රනාන්දු මනුෂ්‍ය නානායක්කාර චම්පික රණවක එකතු වෙලා කොල්ලුපිටිය පල්ලියේ ෆාදර් පැට්‍රික් මූලික කරගෙන සිරිල් ගාමිණී ෆාදර් මූලික කරගෙන කාදිනල්තුමා එක පැත්තකින් කාදිනල්තුමාගේ තනතුර පිළිබඳව අභියෝගයට ලක් කරනවා. අනිත් පැත්තෙන් අගරදුගුරු පදවි ලබා ගැනීම වෙනුවෙන් චම්පික රණවක තව ශයහන් මාලක අම්පම් පොලිගේ ශයහන් මාලක කියන NGO බද්දලයක් අල්ලගෙන සමීක්ෂණ කරමින් එක පැත්තකින් නාටකමන් නටාගෙන ගියා. අපි මේ හෙලිදරව්ව සිද්ධ කරා. ඒකට උත්තර දුන්නේ නැහැ. චම්පිකපත් ඔය දේශපාලකයවත් සිරිල් ගාමිණී පියතුමාවත් ඒ වෙලාවේදී විශේෂයෙන්ම කතෝලික മന്ത്രിවරු අපිට කතා කරලා ස්තුතිවන්ත වුණා. ඔබ වහන්සේලා මේ හෙලිදරව්ව කරපේක ඊටාම හොඳයි, සාධාරණයි. අපිට මේක කියා ගන්න බැරුව හිටියේ කියලා. එතකොට අන්න ඒ කියන දේශපාලන දිගුවම කොටසක් තමයි නැවත වතාවක් මේ දේශපාලන පක්ෂයක් විසින් නැත්නම් දේශපාලන නඩයක් විසින් පුද්ගල විසින් ලියා දීපු ස්ක්‍රිප්ට් එකක් ඇවිල්ලා ෆාදර් සිරිල් පහුගිය දවසේ Zoom තාක්ෂණය ඔස්සේ පැවතිච්ච සාකච්ඡාවකදී ඒකේ දෙස් විදෙස් 250කට අධික පිරිසක් එකතු වෙලා හිටියා. අන්න ඒ ස්ක්‍රිප්ට් එක තමයි කියමින් කියන්නේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ මහත්මයා බුන්දියාස් ප්‍රධානියා විදියට ශහරාන් හසීම් ඇතුළු මේ අන්තවාදීන්ට මුදල් දීලා මේ ප්‍රහාරය සිද්ධ කරා කියලා මතයක් හදන්න හදනවා. අනිත් පැත්තෙන් චම්පික රණවක ඇතුළු කණ්ඩායම ෆාදර් සිරිල් ෆාදර් ප්‍රැක්ටික් අල්ලගෙන ඒ චම්පිකගේ ජනාධිපති සිහින වෙනුවෙන් දේශපාලනය කරන ගමන් එක පැත්තකින් අම්පම්පොලිගේ මේ සෙහන් කියන හාදයා උත්සාහ කරා සමීක්ෂණයක් කරා. ඒ සමීක්ෂණය අනුව 95%කට වැඩි පිරිසක් කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වෙන්න මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අනුග්‍රහයෙන් මේ ප්‍රහාරය සිද්ධ කරා කියලා. එතකොට තනිකරම මේ අප්‍රේල් 21 ප්‍රහාරය වෙන පැත්තකට වෙන මානයකට අරගෙන ගිහිල්ලා මේකේ සැබෑ මොලකරුවන් හෙලි නොවන්න ඉඩ දෙන්නෙම මේ උදවි කියන එක මේ වෙලාවේදී අපි කියනවා. ඒ නිසා අපි කනගාටු වෙනවා මේ වෙලාවේ ෆාදර් සිරිල් ගාමිණී කිව්වනම් බ්‍රිගේඩියර් සුරේෂ් චලේ මහත්මයා බුද්ධ්‍යංශ ප්‍රධානිය විදිහට ඉද්දී ඔහු මේ කියන ශහරාන් සිං ඇතුළු කණ්ඩායමට මුදල් දෙවුවා කියලා. ඒ වගේම ඔහු කියනවා මේ සාකච්ඡාවේදී credible evidence කියලා විශ්වාස කළ හැකි විශ්වසනීය සාක්ෂිත් එක්ක තමයි ඔහු කතා කරන්නේ කියන Zoom තාක්ෂණයේදී අපි ළඟ මේ වාර්තාවන් තියෙනවා. එතකොට ඒ credible evidence තියෙනවා නම් ඔහුට සුවර්ණමය අවස්ථාවක් තියෙන පහුගිය කාලේ දිගටම කිව්වා කාදිනල්තුමා අපි හමු වෙච්ච අවස්ථාවන් වලදීත් මේ සුරේෂ් චලේ බ්‍රිගේඩියර් සුරේෂ් චලේ ගැන සැකපල කරලා තියෙනවා. අපි බොහොම අවධාරණයෙන් ඒ වගේම වගකීම් සහගතව කියනවා. ඉතින් ඇයි අපි අහන්නේ මේ වෙලාවේ සිරිල් ගාමිණී පියතුමාට CID එකට ගිහිල්ලා Taman ළඟ තියෙන මේ credible evidence ගැන මේ කට උත්තරයක් දෙන්න බැරි. අපි අහන්නේ ඒකයි. මේ රටේ හාමුදුරුවෝ විදියට අපිට යන්න පුළුවන් නම් CID එකට පොලිසියට ඒ වගේම හාමුදුරුවන්ට හිර යන්න පුළුවන් නම් ඇයි තාමත් මේක සුද්දගේ කොලනියද? තාම මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ සුද්දගේ නීතිය වුණාට සුද්දගේ කොලනියද කියලා අපි අහන්න කැමතියි. ඒ නිසා මේ රටේ වරදක් කරන ඕන කෙනෙකුටත් ඒ වගේම යුක්තිය ආයදන ඕන කෙනෙකුට නීතිය හමුවට යන්න පුළුවන්. නීතියේ සමානාත්මතාවය තියෙන්න ඕන. ඒක එක රටක් එක නීතියක් ගැන කතා වෙන්නේ මේ දවස්වල. ඒ නිසා අපි කියනවා ඇයි මේ කතෝලික ජනතාව වෙනුවෙන් සිරිල් ගාමිණී පියතුමා ඇතුළු කතෝලික සභාව නීතිය හමුවට නොයන්නේ? ඇයි මේ නීතියේ ආධිපත්‍ය හමුවට නොයන්නේ? ඔවුන් ඇත්තටම මේක Zoom තාක්ෂණයේ හරි මාධ්‍යෙන් හරි රටට ලෝකෙට කියන්න කලින් වහාම යන්න තිබුණා CID එකට ගිහිල්ලා පළමුවෙන් පැමිණිලා දාන්න තිබුණේ සිරිල් ගාමිණී පියතුමා හෝ නැත්නම් කතෝලික සභාවට. ෆාදර් සිරිල්වත් මේ කවුරුවත් ඇයි CID එකට ගිහිල්ලා අපිට සැකයි අපිට විශ්වාසනීය සාක්ෂි තියෙනවා සිරිල් ගාමිණී පියතුමාට කියන්න තිබුණා. නැත්නම් කතෝලික සභාවට කියන්න තිබුණා ගිහිල්ලා CID එකට අපිට විශ්වාසනීය සාක්ෂි තියෙනවා. පාස්කු ප්‍රහාරය නැත්නම් අප්‍රේල් 21 ප්‍රහාරයට මේ බුද්ධ්‍යංශ ප්‍රධානී බ්‍රිගේඩියර් සලේ ඇතුළු කණ්ඩායම සම්බන්ධයි. මෙන්න මේ අපේ ළඟ තියෙන සාක්ෂි කියලා ඒක CID එකට කියලා ඒ අනුව පරීක්ෂණ කරන්න කියලා කියන්න තිබුණා. දැන් කොමිෂන් සභාවේ වාර්තාව පිට වෙලත්
සෑහෙන කාලයක් ගිහිලා මේ දැන් වෙන මානයකට මේ කරන් ගිහිලා ඔවුන් මේක ක්‍රීඩාවක් කරනවා සෙල්ලමක් කරනවා ඔවුන්ට හරි ජොලි පාස්කු ප්‍රහාරය කියලා මේක ඇතුළේ ජීවත් වෙන තරමට තමයි කතෝලික පල්ලියට පැවැත්ම තියෙන්නේ. ඒ නිසා මේ කේවල කිරීමේ දේශපාලන බලයක් හදන්න කතෝලික ජනතාව එක තැනකට අරගෙන අනිත් පැත්තෙන් මුතුරාජ වෙලා අල්ලගෙන ඉන්නවා. අනිත් පැත්තෙන් මේ අප්‍රේල් 21 ප්‍රහාරය අල්ලගෙන නින්දිත නිහීන දේශපාලනයක් කරනවා. අපි තාම ආදරයෙන් කරුණාවෙන් කතෝලික ජනතාවට කියනවා මේ උගලට හසු වෙන්න එපා. මේ උගලට හසු වෙන්න එපා. ඒ නිසා අපි කියනවා කරුණා කරලා සිරිල් ගාමිණීට ඇයි උසාවියට ගිහිල්ලා අත්අඩංගුවට ගැනීම වළක්වන්න තීන්දුව ගන්න හදන්නේ. මොකද අපි දන්නවා අපි යම් ප්‍රකාශයක් කරනවා නම් යම් දෙයක් අපි මතු කරනවා නම් අපිට ඒක CID එකට ගිහිල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතියට ගිහිල්ලා ඔප්පු කරගන්න බැරි වුණොත් අපි වරදකරුවෙක් වෙනවා. ඒ නිසා මේ වෙන විට පාද සිරිල් ගාමිණී පිළි අරගෙන ඉවරයි. Taman කිව්වේ බොරුවක්. Taman වරදකරුවෙක් කියලා Taman දන්න නිසා තමයි CID එකට යන්නේ නැතුව ඒකෙන් මග අරමින් ගිහිල්ලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් Taman අත්අඩංගුවට ගන්න වාරණ ඉල්ලන්නේ. අනිත් පැත්තෙන් අධිකරණයේ හැසිරීම ගැන අපිට කනගාටුවක් තියෙනවා. ඥානසාර හාමුදුරුවෝ වෙන්න පුළුවන් අනිත් අපේ හාමුදුරුවෝ වෙන්න පුළුවන්. ඒ ඇතම් සිද්ධීන් වලදී අපිට උසාවි තීරණ ගන්නකොට ඔච්චර හැකිලුනේ නැහැ. CID එක දවස් දෙකකට පස්සේ මේ බ්‍රිගේඩියර් සලේගේ පැමිණිල්ලෙන් පස්සේ යනවා මේක මේ අත්අඩංගුවට ගන්න නෙවෙයි ප්‍රකාශයක් දෙන්න එන්න කියලා. හැබැයි මග අරිනවා. ඊට පස්සේ CID එක මොකද කරන්නේ අධිකරණයට එනවා. ඒ වෙලාවේදී අධිකරණය කියනවා ප්‍රකාශයක් දෙන්න එන්න කියලා. ඒත් එන්නේ නැහැ. ඊට පස්සේ නැවත වතාවක් අධිකරණයට ගියාම අධිකරණය කියනවා අපිට ආව ටිකක් කල් දීලා බලමු. හරීම ලාමක විදියට නැත්තම් හරීම බිය ජනක විදියට අධිකරණය ඒ වෙලාවේදී හැසිරෙනවා. හැබැයි හාමුදුරුවෝ කෙනෙකුට විරුද්ධව උසාවි ගියා නම් ඔවුන් ඒ විදියට හැකිලෙන්නේ පැකිලෙන්නේ නැහැ. එනිසා මේ වෙන විටත් බ්‍රිගේඩියර් සලේගේ නිවැරදි භාවයේ සමාජයට ඔප්පු වෙනවා මේ පාද සිරිල් අතුළු මේ අයගේ හැසිරීම හරහා. එනිසා අපි කියනවා ඔවුන් මේ සිද්ධ කරන්නේ කතෝලික ජනතාව දඩමීමා කරගෙන සූදුවක් සෙල්ලමක් ඒ ජීවිතත් එක්ක කරන සෙල්ලමක් නාඩගමක් දේශපාලනයක්. එනිසා අපි කියනවා වහාම සිරිල් ගාමිණී පියතුමාට වගේම කාදිනල්තුමාලා අපි දැක්ක ජනාධිපතිතුමාට මෝඩරාලා කිව්වා. ජනාධිපතිතුමාගේ කොන්ද ගැන විමසුවා. කොන්දක් තියෙනවා නම් Taman ළඟ තියෙන මේ විශ්වාසනීය සාක්ෂි අරගෙන ගිහිල්ලා මේ ජනතාව වෙනුවෙන් නීතියට යන්න. නැත්තම් නීතියට මේ වෙලාවේදී ඔවුන්ට ඉස්සර වෙන්න බැයි නම් දැන් ඔන්න නීතිය ඉදිරියේ ගිහිල්ලා Tamanගේ පාරිශුද්ධ භාවය ඔප්පු කරන අවස්ථාවක් තියෙන. ඇයි මග අරින්නේ? ඇයි මේ ජනතාව පාරට ගෙනල්ලා මේ නැත්තම් පියතුමන්ලා පාරට ගෙනල්ලා උද්ඝෝෂණ කරන්නේ? අපි දැක්කා ඊයේ දවසේදී පාද පැට්‍රික් කියනවා අපි මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් තමයි එළියට එන්නේ කියලා. අනේ ඉතින් ඔබතුමාලගේ ජාතික ආරක්ෂාව අපි දන්නවනේ මේ රට LTT එක තියෙනකොට ජාතික ආරක්ෂාවට එළියට ආපු හැටි. ඒ වගේම අපි ඉස්ලාම් අන්තවාදය ගැන කතා කරනකොට කොහොමද ඔවුන් මේ ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී හිටියේ කියලා. ඉතින් ඒ නිසා අපි කියනවා ඔබතුමාලගේ කටේ නරිවාදන් රෙද්දාස්සෙන් බේරනවා කියලා තමයි අපි පැට්‍රික්ලටයි ඔය සිරිල් ගාමිණීලටයි අපිට කියන්න තියෙන්නේ. ඉතින් කාදිනල්තුමා තමන්ගේ සීමාව ඉක්වා යමින් දිගින් දිගටම කටයුතු කරනවා. අනිත් පැත්තෙන් මේකේ හොඳම සෙල්ලම තමයි සමගි ජන බලවේගය තමයි දැන් මේ දේශපාලන කොන්ත්‍රාත්තුවේ මේ දේශපාලන වාසි ගන්න උත්සාහ කරන්නේ. මේ තියෙන රතු පාට අකුරෙන් සමගි ජන බලවේගය නිකුත් කරපු නිවේදන. අනිත් පැත්තෙන් මේ පැත්තෙන් තියෙනවා රංජිත් මද්දුම බණ්ඩාර මහලේකම් සමගි ජන බලවේගය කරපු නිවේදනය. එතකොට අපි අහන්න කැමති සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන් මේ වෙලාවේ රුදාවක් හැදිලා මේ දගලන රංජිත් බන්දිම බණ්ඩාරලා රෙදි ඇඳගෙනද මේ විදිය නිවේදන නිකුත් කරන්නේ? අපි ළඟ තියෙනවා රාජ්‍ය බුද්ධි සේවාව විසින් නිකුත් කරපු හිටපු නිලන්ත ජයවර්ධන අධ්‍යක්ෂක රාජ්‍ය බුද්ධි සේවාව 2018 5/19 යවන රංජිත් බද්දුබ් බණ්ඩාරට පිටු ගණනාවකින් ලිපියක්. ඒ ලිපියෙන් යවන්නේ මොකද්ද? ශහරාන් හසීම් කියන පුද්ගලයා පිළිබඳව. ඒකෙදී අවසානයේදී මතක් කරනවා මොකද්ද මතක් කරන්නේ? පොලිසියේ විශේෂ අංශයක් කරහා වහාම අත්අඩංගුවටගෙන මොහු පිළිබඳව කටයුතු කරන්න කියලා. එතකොට තමන් පොලිසිය බහර අමාත්‍යවරයා විදියට ඉද්දී CID එක බහර අමාත්‍යවරයා විදියට ඉද්දී රංජිත් බන්දුම බණ්ඩාර පොල් ගෑවද? එතකොට ඔහු තමන්ගේ වගකීම පෑර හැරලා සහරාන් අචිල්ලට අප්‍රේල් 21 ප්‍රහාරය එල්ල කරන්න ඉඩ හදලා දුන්නා. ඒ නිසා අපි කියනවා ආණ්ඩුවට තවදුරටත් නලවන්න එපා මේ උදවිය. වහාම රජිත් බණ්ඩුම් බණ්ඩාරලා අත්අඩංගුවට අරගෙන ඇයි මේ නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් නීතිය ක්‍රියාත්මක නොකිරීමට මේ මගහැරීම වෙනුවෙන් ඔවුන්ට විරුද්ධව කටයුතු නොකරන්නේ. එහෙම කටයුතු කරපු රජිත් බණ්ඩුම් බණ්ඩාරලා ඒ වගේම සජිත් ප්‍රේමදාසලා අද කිසිදු විරිලැජ්ජාවක් නැතුව තමන්ගේ පරිපාලන කාලෙදී නැත්නම් Tamanට බලය තියෙන කාලෙදී මේ සිදුවෙච්ච ප්‍රහාරය නැවත වතාවක් වෙනත් මාවතකට අරගෙන ගිහිල්ලා ගෝඨාභය රාජපක්ෂ මේක කරා කියමින් නැත්නම් මේ වෙලාවේ බුද්ධ්‍යංශ දඩයම් කරමින් නැවත වතාවක් බුද්ධ්‍යංශ දඩයම කරගෙන යනවා. අපිට ඊටාම විශ්වාසයි. අපි දන්නවා මේ සුරේෂ් බ්‍රිගේඩියර් සුරේෂ් ශලේ වැනි
බුද්ධාංශ ප්‍රධානියෙක් හිටියනම් 2015 බලයට ආවට පස්සේ ඔහු පිටරටට යවනවා. ඔහු හිටියනම් මේ රාජ්‍ය බුද්ධාංශයේ ප්‍රධානියා විදියට අපි විශ්වාස කරනවා මෙවැනි ප්‍රහාරයක් එල්ල නොවන්නත් තිබුණා. එනිසා ඔවුන් දැන් අපි දන්නවා යහපාලන කාලයේදී බුද්ධාංශ කොහොමද දඩයන් කරේ, භික්ෂුන් වහන්සේලා කොහොමද දඩයන් කරේ. ඒ දඩයම් කිරීම නැවත වතාවක් පටන් අරගෙන තියෙනවා. 2002 මිලේනියම් සිටි මහා පාවාදීම කරලා එජාපේ ආණ්ඩුව පෙරලන්න හදනවා, අගමැතිවරයා ඝාතනය කරන්න හදනවා කියලා මේ විශේෂයෙන්ම අපි දන්නවා මේජ මුතාලිෆ් ඒ වගේම මේජ මිඩීන් වැනි චරිත හෙලි කරලා බුද්ධාංශ නිලධාරීන් 60ක් විතර LTT එකට නිරාවරණය කරලා LTT කරා ඝාතනය කිරීමට ඉඩ සැලසුවා. එවැනිම පාපතර ක්‍රියාවක් තමයි මේ බුද්ධාංශ පාදක කරගෙන සිද්ධ කරන්නේ. එනිසා බුද්ධාංශ අනුගමනය කරන උපාය උපක්‍රම මේ විදියට එළිය කතා කරලා අභියෝගයට ලක් කරලා අනිත් පැත්තෙන් මේ චම්පිකගේ සහ කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවේ සුවචකීකරු NGO බත්බලයා මේ අම්පම්පොලිගේ සෙහාන් මාලක අපි දැක්ක සමාජ මාධ්‍ය දාලා තියෙනවා බුද්ධාංශ වලට ආරක්ෂා කරන්න තරම් ගෞරවයක් නැල්ලු. ඒ නිසා බුද්ධාංශ හැලුවට ලක් කරනවා කියලා කියන්නේ නැවත වතාවක් මේ රට නැවත වතාවක් විශාල අනතුරකට ඇදලා දැමීමක්. සහරාන් හසීන්ලා එල්ල කරපු ප්‍රහාරයට වඩා බරපතලයි මේ ෆාද සිරිල් ගාමිණී ඇතුළු මේ උදවිය නැවත වතාවක් මේ අනවශ්‍ය සැකසංකා නැත්නම් කාගේ හරි ස්ක්‍රිප්ට් එකක් අරගෙන සැකසංකා මතු කරලා මේ විදියට මේජ බ්‍රිගේඩියර් සුරේෂ් චලේ ඇතුළු කණ්ඩායමට චෝදනා එල්ල කරලා මේ පරීක්ෂණ වෙනමානයකට අරගෙන ගිහිලා මේ මතු කරන සැකසංකා තුලින් මේ සමාජයේ බිහි වෙන අන්තවාදීන් ප්‍රමාණය පිළිබඳව හිතන්න ගියාම ඒක ඊටාම භයානකයි අර එල්ල වෙච්ච ප්‍රහාරයට වඩා. ඒ නිසා අපි කියනවා වහාම මේ අය මේ විදියට දඟලන්නේ රනිල් වික්‍රමසිංහ විසින් අපි දන්නවා අපහාස නීති ඉවත් කරා ඔහුගේ බලය තියෙන කාලෙදී. එනිසා අපි ආණ්ඩුවට කියන වහාම අපහාස නීතිය ගේන්නේ අපහාස නීතිය නොගෙන આવොත් මේට වඩා භයානක දේවල් ප්‍රතිඵල වලට මුහුණ දෙන්න සිද්ධ වෙයි. මොකද මේ විදියට හිතු මනාපෙට දේශපාලන උමනාවන් වෙනුවෙන් ප්‍රකාශ නිකුත් කරනවා. අන්තිමට මේ සමාජයේ ඉන්න නිවැරදි චරිත වැරදිකරු බවට පත් වෙනවා. එතකොට මේ අයට නීතිය පිටක් නැහැ. නිසා ආණ්ඩුවේ වගකීමක් තියෙනවා වහාම ආණ්ඩුවේ යුතුයකමක් තියෙනවා. සුරේෂ් චලේ කියන්නේ මේ වෙලාවේ මේ රටේ ඉන්න බුද්ධාංශ ප්‍රධානියා රාජ්‍ය බුද්ධාංශ සේවයේ ප්‍රධානියා ඒ වගේම 2010-15 කාලේ හිටපු බුද්ධාංශ ප්‍රධාන නිලධාරියෙක්. එනිසා ඔහු වෙනුවෙන් මේ කතෝලික සභාව ඇතුළු මේ සමගි ජන බලවේග නඩේ එකතු වෙලා මේ කරන නිහීන නින්දිත දේශපාලන සෙල්ලම ඇතුළු ඔහුට එල්ල කරන චෝදනාව සහ ඒ තුලින් සමස්ත බුද්ධි ජාලයට මෙල්ල වෙන අපකීර්තිය වෙනුවෙන් ආණ්ඩුව වහාම පෙනී ඉන්න ඕන. ආණ්ඩුව වහාම උත්තර බඳින්න ඕන. එනිසා අපි කියනවා ආණ්ඩුව මේ වෙලාවේදී මේවට විරුද්ධව හරියට නීතිය ක්‍රියාත්මක නොකිරීම නිසා තමයි මේ බොල් චරිත මේ උඩ පාවෙමින් මේ විදියට මේ සමාජය වැරදි මාවතකට අරන් යන්න උත්සාහ කරන්නේ. අනිත් පැත්තෙන් මුතුරාජය වල ප්‍රශ්නේ අල්ලගෙන දඟලනවා. එතකොට අපි දැක්කා අපි කනගාටු වෙනවා අපේ හිතවත් අපේ හිතයිචි മന്ത്രിතුමා අපිත් එක්ක බොහොම ලෙන්ගතුයි අපිත් එක්ක බොහොම හිතවත් අපේ කාවින්ද ජයවර්ධන മന്ത്രിතුමා එතුමා බොහොම වැරදි ප්‍රකාශයක් සිද්ධ කරනවා. අපි දැක්ක ඇත්තට මේ ගැන අපිට තියෙන්නේ විශාල කනගාටුවක් දුකක්. මොකද එතුමා මේ මුතුරාජවැල ප්‍රශ්නය පාදක කරගෙන කරපු ප්‍රකාශයක් තුලින් කියනවා කතෝලික නිජබීමට අත තියන්න එපැයිලු. ඇත්තටම අපි විශ්වාස කරගෙන හිටියේ LTT එක ඒ වගේම අනිත් පැත්තෙන් සෆිස්තාන් නසරිස්තාන් හදන්න හදපු මුස්ලිම් සමාජය හකීම්ලා විතරයි මේ නිජබීම් ගැන ඔළුවේ තියාන හිටියේ කියලා. හැබැයි අපිට කනගාටුයි අපේ කාවින්ද ජයවර්ධන മന്ത്രിතුමා එක පැත්තකින් ශ්‍රී ලාංකික ජාතියක් ගැන කතා කරන ගමන් මේ කතෝලික ජනතාව හුදකලා කරලා තමන්ගේ දේශපාලන මඩිය තර කර ගැනීම වෙනුවෙන් කරපු ප්‍රකාශය ඔහු කියනවා මෙන්න මේ විදියට ඇත්තරම අපි හිතන් හිටියේ උතුරේ විතරයි. ඉතින් අනිත් පැත්තෙන් මෙතුමා මෙහෙම කතා කරන්න ගියාම අපිට මතක් වෙනවා එතුමාගේ පියතුමා කොහොමද LTT එක වෙනුවෙන් යම් යම් පෙනී සිටීම් කරා. එතකොට නැවත වතාවක් සමාජයේ මෙතුමාගෙන් ඇහුවොත් එහෙම මේ කොටි පැටව නේද නැගිටින්නේ කියලා මෙතුමාට මං හිතනවා නිරුත්තර වෙයි කියලා. ඉතින් ඒ නිසා අපි ඒ ප්‍රකාශය ගැන කනගාටු වෙනවා. අපි හිතන් හිටියේ උතුරේ ඉඳලා හලාවත දිහා විතර වෙනකන් විතරයි තිබුණේ LTT නිජබිම් කියලා බලනකොට දැන් හලාවත ඉඳලා පෑලියගොඩ පැත්තටත් වෙනම නිජබිම් තිබ්බයි කියලා. ඒ නිසා මේ සමාජය වෙන මාවතකට අරයි යන්න එපා. අපිට ජාතිවාදී ලේබල් ගහලා ආගම්වාදී ලේබල් ගහලා මේ යටපත් කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි ආණ්ඩුවටත් කියනවා ආණ්ඩුව බොහොම දියාරු නියාලු ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න එපා. නීතිය ක්‍රියාත්මක කරන්න. මේ රටේ භික්ෂුන් වහන්සේලාට මේ රටේ මේ ඉස්ලාම් අන්තවාදී ඇතුළු සකල විද අන්තවාදයන් ගැන
මැදහත්ව කතා කරපු භික්ෂුන් වහන්සේලාට නඩු දාන්න පුළුවන් නම්, හිරේ දාන්න පුළුවන් නම්, නීති හමුවට යන්න පුළුවන් නම්, පොලිසි ගාන ගේන්න පුළුවන් නම්, ඇයි ෆාදර් සිරිල්ලා වෙන්න පුළුවන්, කතෝලික පූජ්‍ය පක්ෂය වෙන්න පුළුවන්. ඒ අයයි මේ රටේ නීතියට යටත් නැද්ද? ඒ නිසා වහාම ඔවුන්ට විරුද්ධව නීති ක්‍රියාත්මක කරන්න කියන කාරණාව මේ වෙලාවේදී අපි ආණ්ඩුවට කියනවා. අපි අහන්න කැමති ආණ්ඩුව ෆාදර් සිරිල්ට හරි මේ කාට හරි බයද? ඇයි මොකද තියෙන බය? ඒ නිසා ආණ්ඩුවේ ක්‍රියාකලාපයත් අපි හෙලා දකිනවා. සමගි ජන බලවේගය ඇතුළු මේ අන්තවාදී නඩය මේ වෙලාවේදී මේ අප්‍රේල් 21 ප්‍රහාරය අල්ලගෙන කතෝලික සභාවත් දෙකට කරගෙන තමන්ගේ ජනාධිපති හීන ඇතුළු වෙනත් දේශපාලන හීන වෙනුවෙන් මේ කරන අවභාවිතාව ඊටාම නින්දිත පහත් තිරස්චීන විදිහට අපි හෙලා දකින්න. ඒ වගේම දැක්ක අපි හරින් ප්‍රනාන්දු එක පැත්තකින් ආගමික සංවිධාව ගැන මේ කියන සිද්ධිය ගැනම කතා කරනවා. ඔහු කියනවා මේ ෆාදර් සිරිල් කියන්නේ ස්වාමි කෙනෙක්. ඔහු ඇයි මේ උසාවියට ගේන්න හදන්නේ? ඇයි මේ CID එකට ගේන්න හදන්නේ කියලා. ඒ කතාවෙදිම හරින් ප්‍රනාන්දු කියනවා ඥානසාර කියන මිනිහට මේ කරටක් එක නීතියක් හදන්න දුන්නලු. චීවර ධාරියෙක්ලු. ඒ නිසා හරින් ප්‍රනාන්දුලා වැනි තක්කඩි අමනෝක්ඥ මේ වගේ පාදඩ මුග්ධයන්ට අපි කියනවා අපි දන්නවා කොහොමද කතෝලික සභාවෙන් කතෝලික සභාව සහ කතෝලික ජනතාවගෙන් Tamanට ඇති වෙලා තියෙන අපකීර්තිය වහගන්න හදනවා මේ රවුල ගිනි ගන්න අතරේ සුරුට්ටුපත්තු කරමින් මේ වෙලාවේදී තාම කැත විදිහට හරින් ප්‍රනාන්දු Tamanගේ නැති වෙච්ච ගෞරවය තමන්ගේ නැති වෙච්ච දේශපාලන වාසිය හදාගන්න මේ සිද්ධිය පාවිච්චි කරලා දැන් නැවත වතාවක් කතෝලික පියතුමන්ලා තුළු කතෝලික ජනතාව වෙනුවෙන් විලිරුදාව ඇති වෙලා තියෙනවා. කාදිනල්තුමා ඇතුළු කතෝලික සභාවත් මේ පාස්කු ප්‍රහාරය දැනගෙන හිටියයි කියලා චෝදනා කරේ හරින් ප්‍රනාන්දු. ඒ හරින් ප්‍රනාන්දු දැන් නැවත වතාවක් ඔහුට මේ කිඹිල් කඳුළු හෙරනවා සිරිල් ගාමිණී පියතුමා වෙනුවෙන්. එනිසා ඥානසාර හඳුනන චීවරධාරියා තක්කඩියා කියන ගමන් කතෝලික සභාවේ පියතුමන්ලාට ස්වාමී කියන ගමන් මේ රටේ බෞද්ධ ජනතාව තේරුම් ගන්න ඕන මේ හරින් ප්‍රනාන්දු වැනි මේ තක්කඩියින්ගේ හැසිරීම මේ දෙබිඩි පිළිවෙත තමන්ගේ තාත්තා කියපු නිසා අහිංසක කතෝලික ජනතාව බිල්ලට දීලා තමන් පල්ලි නොගිහින් බේරිච්ච මේ තක්කඩියා දැන් නැවත වතාවක් මේ විදිහට මහා සංඝරත්නයට අපහාස කරන්න හදනවා. ඒ නිසා අපි කියනවා සිංහල බෞද්ධ UMP ජනතාවට කියනවා මේ වගේ තක්කඩින්ට අහු වෙන්න එපා. මේ තක්කඩින් දිහා මීට වඩා විමර්ශනශීලීව බලන්න කියලාත් අපි මේ වෙලාවේ සිහිපත් කරන්න කැමතියි.